අයිබෝන් සුබ සුව නව වසරක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ඔබට. 2020 ඉඳන් 2021ට අපි ඇවිත් අපේ පළවෙනි ද චැලෙන්ජ් වැඩසටහනයි අද පවත්වන්නට අද සාකච්ඡාවයි අපි කරන්නට නියමිත වෙලා තිබෙන්නේ. අපි හෝරාවක කාලයක් හැම සතියකම වගේ පහුගිය අවුරුද්දේ අවසාන භාගයේදී කතා කරා. එකකට එකක් වෙනස් එකකට එකක් නොදෙවෙනි මාතෘකා ගණනාවක් අපි අභියෝග ගණනාවක් අපි මේ මේසය මත අරගෙන ආවා. ඒ සියල්ල බොහොම විවෘතව අපිට කතා කරන්න පුළුවන් වෙච්ච 2020ක් නිමා කරලා 2021ට අපි ඇවිත් ඉන්නේ. අපේ The Challenge වැඩසටහනේ සුවිශේෂී සලකුණක් තබන්නට සූදානමින්. අපිත් සමග සිටිනවා අද අපේ වැඩසටහන් මාලාවේ ප්‍රථම කාන්තා නියෝජනය. කොළඹ විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර සම්බන්ධතා අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ආචාර්ය පවිත්‍ර ජයවර්ධන මහත්මිය. අයිබෝන්. අයිබෝන් අනුෂි. රූපවාහිනියට නුහුරු නුපුරුදු චරිතයක් නෙවෙයි හිටපු ජ්‍යෙෂ්ඨ නිවේදිකාවක් ඔබ. කලකට ඉහත ජාතික රූපවාහිනියෙන් එහෙම අපි දැකපු බොහොම හුරු පුරුදුරුවක්. ඒක නිසා රූපවාහිනියට අය අලුත් නැහැ. නමුත් ආචාර්ය පදවිය ලැබුවායින් පස්සේ මම හිතන්නේ සාකච්ඡාවකට රූපවාහිනී සාකච්ඡාවකට සම්බන්ධ වෙන ප්‍රථම අවස්ථාව වෙන්නේ. ඔබ හරි. ප්‍රථම අවස්ථාව. ඉතින් ස්තුතිවන්ත වෙනවා ඔබට මට ආරාධනා කිරීම පිළිබඳව. මේ වගේ මම හිතන්නේ තාම කාලින වශයෙන් වැදගත් මාතෘකාවක් ගැන කතා කරන්න අනුෂිටත් ජයමග නිෂ්පාදන කාර්ය මණ්ඩලයටත් මුලින්ම මම ස්තුතියි කියනවා. සහ 2021 පළමු කාන්තා නියෝජනය විදිහට එන්න ලැබීමත් මම හිතනවා ගෞරවයට කාරණාවක් කියලා. සෑහෙන විශේෂතා තියෙනවා බලාගෙන ගියාම වැඩසටහනේ. අයටත් පළමු වතාවක් මේක. අපටත් මේ වසරේ ප්‍රථම වැඩසටහන, ඒ වගේම වැඩසටහන් මාලාවේ ප්‍රථම කාන්තා නියෝජනය. කොහොම හරි දැන් මොකද්ද මාතෘකාව කියලා ප්‍රශ්න කරන්න පුළුවන්. ප්‍රශ්න කරන්න අවශ්‍ය නැහැ. මේ මාතෘකාව අපි හැමෝම හිතනවා අපිට ඉගෙන ගත්තයින් පස්සේ හැමදේම සර්ව සම්පූර්ණ වෙනවා කියලා. ඉගෙන ගන්නවා කියලා අපි මේ අදහස් කරන්නේ paper qualifications. එහෙමත් නැත්නම් අපි කිසියම් ආකාරයක කඩදාසි වල සහතික විදිහට දේවල් ඉගෙනගෙන උපයා ගත්තාම සියල්ල සර්ව සම්පූර්ණයි කියලා. අපිට ඉඩ කඩම් ගන්න පුළුවන්, යාන වාහන ගන්න පුළුවන්, අපිට සල්ලි තියෙනවා, ආදායම හදා ගන්න පුළුවන්. එතකොට ඔක්කොම හරි කියලා හිතාගෙන ඉන්න පරම්පරාවකට තමයි ආචාර්යතුමියනි අපිට කතා කරන්න සිද්ධ වෙන්නේ. අපි එතනින් පටන් ගමු. අපි හැමෝම කියනවා අපි අපේ තරුණ පරම්පරාවෙන් පටන් ගමු. අපේ පරම්පරාවේ ලොකු අවුලක් තියෙනවා කියලා. ඒ ලොකු අවුල තමයි අපි මේ සල්ලි පස්සේ දුවනවා. අපිට වෙලාව පිළිබඳ ලොකු ප්‍රශ්න තියෙනවා. අපි සමහර වෙලාවට ඉගෙන ගන්න ගමන් රැකියාවක් කරනවා. ඔය දෙකම සමබර කරගෙන යද්දී අපිට ජීවිතේ මොනවද එකතු කරගන්න ඕනේ කියලා අමතක වෙනවා. මම නිකන් සරලව මෙහෙම ඇහුවොත් අමාරු ප්‍රශ්නයක් සරලව ඇහුවොත් මොනවද ඇත්තටම අපිට මග ඇරලා තියෙනවා කියලා ඔබට හිතෙන්නේ? මම හිතන්නේ අපේ පරම්පරාවට ලඝු කරලා ගත්තොත් අනුෂේ අපිට මග ඇරලා තිබෙනවා පරම්පරාවක් විදිහට අපේ අනේකා සම්බන්ධ සහකම්පනය. අපිට ඔවුන්ගේ හැඟීම් දැනීම් නොතේරෙන තත්වයක් ඇවිල්ලා තියෙනවා. අපිට ඔවුන්ව අවශ්‍යද මේ සමාජයේ ජීවත් වෙන්න කියන එක අපිට අමතක වෙච්ච තත්වයක් තියෙනවා. අපේ පරම්පරාව හොඳයි. අපිට බාල පරම්පරාව මට දැනෙන විදිහට මේකේ තවත් තීව්‍ර තත්වයකට යමින් පවතිනවා කියලයි මම හිතන්නේ. ඒතර සරලවම ගත්තොත් මට හිතෙන්නේ මගෙන් ඔබ ඇහුවොත් එක දෙයක් කියන්න. මගේ හැරලා තියෙන එක ප්‍රධානතම දෙයක් කියන්න කියලා. මට හිතෙන්නේ සාමූහිකත්වය පිළිබඳව අපිට තියෙන සහකම්පනය එන්න ක්‍රමක්‍රමයෙන් අඩු වෙමින් පවතිනවා කියලා තමයි මට හිතෙන්නේ. මූලික වශයෙන් මට දැනෙන ප්‍රධානතම මගහැරීම. දැන් මේ මගහැරීම ඇසුරෙන් ඒ මගහැරීම ඊට පස්සේ වෙනත් තලයන් වලට යන්න පුළුවන්. දැන් මේ සාමූහිකත්වය ගැන අපිට තියෙන සහකම්පනය නැතිවීම නිසා අපිට මොනවද නැති වෙන්නේ? මට ඕනනම් ලිස්ට් එකක් කියාගෙන යන්න පුළුවන් මොනවද අපිට මගහැරෙන්නේ කියලා. ඒ අතරේ හැඟීම් තියෙනවා, ඒ අතරේ ආර්ථික සහසම්බන්ධතාවය තියෙනවා, ඒ අතරේ දේශපාලනික සහසම්බන්ධය තියෙනවා, ඒ අතරේ ගොඩාක් දේවල් තියෙනවා. නමුත් එක තැනකට ලඝු කරලා ගන්න කිව්වොත් මේක ඊටම පුළුල් දෙයක් නේ. මට දැනෙන විදිහට මෙන්න මේ දේ තමයි සාමූහිකය පිළිබඳ අපිට තියෙන සංජානනය අපේ ඉහළ පරම්පරාවන් එක්ක සාපේක්ෂව ගත්තොත්. මම ලංකාවේ සන්දර්භය ඇතුලේ කතා කරන්නේ අනුෂි. අනිත් රටවල් වලත් මේ තත්ත්වය අඩු වැඩි වශයෙන් සමානයි. මොකද මේ තත්ත්වයට මං හිතන්නේ හේතු වෙන්නේ අපේ වැරද්දම විතරක් නෙමෙයි. අපේ කියන්නේ පරම්පරාවක් විදිහට අපි විතරක් අනිත් කට්ටියට වඩා නරකයි කියන එක මම හිතන්නේ නැහැ. ඒකට ගොඩාක් කාරණා
මේ විචල්යන් බලපාලා තියෙනවා. එක ප්‍රධාන විචල්යක් තමයි මේ ව්‍යුහාත්මකව අපේ සමාජයේ සකස් වෙලා තියෙන ආකාරය. ප්‍රධාන වශයෙන්ම ධනවාදී වෙළඳපොළ. මේ වෙළඳපොළ විසින් අපිව තල්ලු කරන්නේම එක්තරා විදිහක ධනවාදී ජීවන රටාවක් අනුගමනය කරන්න, තනි පුද්ගලයන් පිළිබඳව හිතන්න, ඒ වගේ දෙයකට. එතකොට ඒක පැත්තකින්. නමුත් අනිත් පැත්තෙන් ලංකාවට ලඝු කරලා ගත්තොත් අපි ඉහළ පරම්පරාවන් කියන්නේ 71, 88, 89 වගේ විවිධ මේ කියන්නේ සාමූහිකය වෙනුවෙන් සටන් කරපු පරම්පරාවක්. ඒ පිළිබඳ විවිධ විවේචන තියෙන්න පුළුවන්. නමුත් මූලික හරය බැලුවොත් ඒ තරුණ අරගලවල මූලිකම එක්තරා මේ ඉල්ලීමක් තමයි අපේ පරම්පරාවට එහෙම නැත්නම් මේ තරුණයින්ට නිදහස දෙන්න, අවශ්‍ය රැකියා අවස්ථාවන් දෙන්න, සමාන අවස්ථාවන් දෙන්න. ඒක ඊට පස්සේ අපිට ජාතිවාදී අරගලය දක්වා ගියා කියන්න පුළුවන්. මොකද භාෂාවේ තත්ත්වයක් එක්ක භාෂාව සමානව කොහොමද ප්‍රජාවන්ට ලබා දෙන්න කියලා. අනිත් පැත්තෙන් ආර්ථික දකුණ ඇති වෙච්ච කරැල්ලේ මූලිකම අභිප්‍රාය ඒකනේ. එතකොට දැන් එහෙනම් මේ පරම්පරාවන් වලට මේ සාමූහික පිළිබඳව කැක්කුමක් හරි සහකම්පනයක් තිබිලා තියෙනවා. හැබැයි අපේ මොනවාද මොටෝ එක අර Facebook එකේ ගහන්නේ අපි හම්බ කළොත් අපි කරනවා. නේද? ඉතින් ඕක තමයි මට හිතෙන්නේ සාපේක්ෂ වශයෙන් ගත්තොත් අපේ පරම්පරාවට මගහැරලා තියෙන සාමූහිකත්වයේ පිළිබඳ තියෙන සහකම්පනය සහික එන්න අපේ බාල පරම්පරාවන් වලට අර සම්ප්‍රේෂණය වෙනවා. ඊටාම ක්‍රමක්‍රමයෙන් වැඩි දෙගුණ තෙගුණ වෙමින් කියලායි මට හිතෙන්නේ. කෑලි අඩු වෙවි සමහර දේවල් එකතු වෙවි. ඒක ඊළඟ පරම්පරාවට සම්ප්‍රේෂණය වෙනකොත් වැරද්දක් නැහැ. ඉතින් කොච්චර හොඳ දෙයක් කියන්නවත් සාමාන්‍යයෙන් අහන ප්‍රශ්නයක් තමයි මොකද්ද මේ ජාත්‍යන්තර සම්බන්ධතා පිළිබඳ අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යවරියක් ගෙන්නලා මොකද්ද මේ අහන්නේ යන්නේ. ඉගෙන ගත්ත පමණින් නොලැබෙන දේ ගැන ඇයි ඇයත් එක්ක කතා කරන්න කියලා. ඇය හිතන විදිහ නිසා තමයි ඇය අද මේ ආසනයට අපි කැඳවා ගන්නේ මූලිකවම. ඒකට උත්තරය පැයක් තිස්සේ අපි ඔබට දෙන්න. ඒක ඉස්සෙල්ලම මම මේ විදිහට මතක් කරලා ඉන්නේ. මොකද අනිවාර්යෙන් ওই ප්‍රශ්නෙත් අහනවා. අපිට වනුහුරු නෑනේ නේද? ඒක නිසා. දැන් ඔය සහකම්පනයේ සම්බන්ධව කතා කරපු නිසා අපි එතනින් ඉස්සරහට යමු. මම අර වැඩසටහන පටන් ගන්නදී කිව්වනේ ඉගෙන ගත්තාම අපිට බොහෝ දේවල් හිමි වෙනවා කියලා. එහෙම නැත්නම් අපි හම්බ කරාම මුදල් එකතු කරගත්තාම ගොඩ වැඩි කරගත්තාම අපිට හැමදේම ළඟා කරගන්න පුළුවන් කියන මානසිකත්වෙනේ අපි ඉන්නේ. අපිට එහෙම කරද්දි තව දෙයක් අහිමි වෙනවා නේද? අපිට අමතක වෙනවා ඔබ කිව්වත් වගේ තව අය ඉන්නවා මේ සමාජයේ කියලා මතක් කරගන්න. දැන් අපි සමහර තැන්වලදී හිතාමතාම අපි උදාහරණයකට රැකියාවක් ගමු. මම කරන රැකියාව ගමු. මාධ්‍ය ශාස්ත්‍රය ගමු. දැන් අපිට අදාළ දේ කරද්දී අපි කල්පනා කරන්නේ නැහැ නේද ගොඩක් වෙලාවට ඕනම තලයේ රැකියාවකදී අනිත් කෙනාට ඉදිරියට එන්න අවස්ථාව. අනිත් කෙනාට අවස්ථාවක්වත් ලබා දෙන්නට ඉඩ තිබිය යුතුයි නේද කියලා. මේකත් මේ සහකම්පනයේම කොටසක්ද නැත්නම් ඉදිරියට යන්න මිනිස්සු ඒ කාලේ ඉඳන් අරගෙන ආව ක්‍රමේ මොකක් හරි තවත් ඊළඟ අදියරක්ද? මිනිස්සු මේක ස්වභාවයෙන්ම නිකන් තනි පුද්ගලයාට කොටු වෙලා ජීවත් වෙන්නද කැමති කියලා අහන ප්‍රශ්නේ ඊටාම වටින ප්‍රශ්නයක්. මට නිකන් සරලව හිතෙන අපි සරලම තැනින් අපිට මේ මෑත කාලේ අපි අත්විඳපු දේවල් එක්ක හිතලා බැලුවොත් කොවිඩ් කාලේ අපිට ගෙවල් වලට වෙලා ඉන්න උනානේ. දැන් කාටද බොහොම කැමැත්තෙන් මුළු සමාජයෙන්ම වෙන් වෙලා තමන්ගේ යාළු මිත්‍රාදීන්ගෙන් වෙන් වෙලා ගෙදෙට්ට වෙලා මාස 3-4ක් විතර බොහොම සතුටින් ගත කළේ කවුද? ඒ කියන්නේ කණ්ඩායම මට එපා. මගේ පවුලේ අපි එක්ස්ටෙන්ඩඩ් ෆැමිලි එකේ කට්ටිය එපා. යාළු මිත්‍රාදීන් එපා. සමාජය එපා. කියලා කවුරුත් කැමැත්තෙන් හිටියද ගෙවල් වලට වෙලා. ඒ හැමෝටම මග හැරුණා නේද මේ කණ්ඩායමත් එක්ක මම ඉන්න ඕනේ නේද? මම එළියට යන්න ඕනේ නේද? මම යාළු මිත්‍රාදීන් මුණ ගැහෙන්න ඕනේ නේද කියන එක මං හිතන්නේ මට දැනුණු විදිහට මගේ යහළු යහෙලියන් අතර මට අත්දැකීම් ලැබෙන පිරිස අතර තිබ්බ කාරණාවක්. ඒක නිසා මම නම් විශ්වාස කරන විදිහට මිනිසා වනාහි උපතින්ම සමාජ සත්වයක්. කියන්නේ සමාජය කියන්නේ යම් කිසි විදිහක සාමූහික භූමිකාවක් මනුෂ්‍යයට තිබෙනවා. අපි නිකන් ඉතිහාසය දිහා බැලුවත් හැම වෙලාවෙම මේ මනුෂ්‍යයා ඇවිල්ලා නිකන් අර එක්තරා කණ්ඩායමක් එක්ක හැම වෙලාවෙම
මේ එකට එකතු වෙනවා. ඒ හරහා තමයි ඔහුගේ අර අනන්‍යතාවයත් ඇත්තටම ගොඩ නැගෙන්නේ. ඒක කාලෙන් කාලෙට වෙනස් වෙනවා. එක්තරා කාලයන් වල ඒක නිකන් අර මොකක් හරි අපි කියන්නේ සිටි ස්ටේට්ස් පෞරු රාජ්‍යක අනන්‍යතාවය. එහෙම නැත්නම් දැන් මේ වර්තමානට වගේදී අපි කියනවා මේ නේෂන් ස්ටේට්ස් ජාතික රාජ්‍ය අනන්‍යතාවය තියෙනවා. එතකොට එහෙම නැත්නම් ජාතිය මුල් කරගත්ත අනන්‍යතාවය තියෙනවා. ආගම මුල් කරගත්ත අනන්‍යතාවය තියෙනවා. පාසල මුල් කරගත්ත අනන්‍යතාවය තියෙනවා. ගම මුල් කරගත්ත අනන්‍යතාවය තියෙනවා. වාසගම මුල් කරගත්ත අනන්‍යතාවය තියෙනවා. මේ වගේ අපි ස්වභාවිකවම අපිට අවශ්‍යයි කණ්ඩායම ගත වෙන්න. ඒක තමයි මම හිතන්නේ අපේ ස්වභාවිකත්වය කියලා. දැන් එතකොට ඒ දෙක පොඩ්ඩක් ගැලපෙන්නේ නැහැ වගේ දැනෙනවානේ. දැන් අපිට සහකම්පනය නැත්තම් අපි තව මිනිස්සෙක් එක්ක ජීවත් වෙන්න කියන එක කල්පනා කරන්නෙත් නැත්තම් එතකොට අපි කණ්ඩායම් ගත වෙන්න අර අපි ඔබ කියන කතාව දැන් එක මිනිස්සයාගේ මිනිස් සත්වයා දිගටම අරගෙන ආව දෙන කණ්ඩායම් වශයෙන් හර්ඩ්ස් විදිහට ජීවත් වෙන එක. දැන් එතකොට ඒ දෙකත් ගැලපෙන්නේ නැති තැනක් එනවා නේද? ඒ දෙක ගැටෙන්නේ කොතන කියලාද ඔබ හිතන්නේ? මට හිතෙන්නේ මේ දෙක ගැටෙන්නේ අපිට අර කණ්ඩායමක් එක්ක ඉද්දී ඒකේ තියෙන ඒක අපි නොමිලේ ගන්නෙ. ඒකට අපි වැඩි ඒකෙන් මට ලැබෙන දේ මොකද්ද කියන එක ගැන අපිට ලොකු අවබෝධයක් නැහැ. අපේ සමාජයේ ඇතුලේ තියෙන ප්‍රධානතම අර මේ නැරටිව් එක තමයි ආඛ්‍යානය තමයි මේ කණ්ඩායමකින් ඔබට ලැබෙන බෙනිෆිට් එකක් නැහැ. ඔබෙන් කණ්ඩායමට බෙනිෆිට් එකක් ලැබෙනවා විතරයි කියලා. ඒතකොට එහෙම වෙච්ච ගමන් අපි හිතනවා නිකන් ඇයි අපි එතෙන්ට ලඟු වෙන්නේ කියලා. නමුත් දැන් විශේෂයෙන්ම ඔය වෙළඳපොළ ආර්ථිකයත් එක්ක වෙච්ච දේ තමයි තනි පුද්ගලයින්ට නිදහස සමානාත්මතාවය කියන දේ පිළිබඳව කතාවක් ඇති වුණානේ. ඒකට සාපේක්ෂව අපේ වගේ රටවල් වල සිද්ධ වුණේ පන්තිය ඉහළ දමා ගැනීමේ අරමුණෙන් තනි ගමන් වල යා යුතුයි කියලා නිකන් දෙමාපියෝ ටිකක් ඒ විදිහේ දෙයකට තමයි තමන්ගේ දරුවන්ව යොමු කරලා තියෙන්නේ. එතකොට අර අනෙක් කාටත් තමාට ලැබෙන අවස්ථාවන්ම ලැබීම නිකන් තමාගේ ඉදිරි ගමනට තිබෙන තර්ජනයක් වගේ පේන්න පටන් ගන්නවා. මම හිතනවා ඒකට එක හේතුවක් තමයි අපේ වගේ රටවල් වල තියෙන සමාවස්ථා අඩුකම. එතකොට හැමතිස්සෙම තමන්ට වැඩිය වෙන කෙනෙක්ට යම්කිසි අවස්ථාවක් ලැබෙනවා නම් එතකොට අපි හිතන්නේ අර නිකන් මොකක්ද අපි කියන එක මේ zero and win කියලා. එක්කෙනෙක් පරාද වෙලා තමයි අනිත් කෙනා දිනන්නේ. නමුත් ටිකක් දියුණු රාජ්‍යයන් වල බැලුවොත් සාමාන්‍යයෙන් මේක win win සිටුේෂන් එකක් තමයි තියෙන්නේ. ඒ කියන්නේ වෙන කෙනෙක්ට අවස්ථාව ලැබුණත් ඔබටත් අවස්ථාව ලබා ගැනීමේ හැකියාව තිබෙනවා. නමුත් දැන් අපේ වගේ රාජ්‍යයන් වල මේ තරඟකාරීත්වය වැඩි, ආර්ථික වශයෙන් අපි චුට්ටක් පසුගාමි. එතකොට අපේ මෑත ඉතිහාසයෙන් බැලුවොත් අපිට ගොඩාක් ප්‍රශ්න තිබිලා තිබෙනවා. ජාතිවාදී අරගල තිබිලා තියෙනවා. එතකොට හැමතිස්සෙම අර ජාතියට ලැබෙද්දි මේ ජාතියට නැති වෙනවා. එහා ගමට හම්බෙද්දි මේ ගමට නැති වෙනවා. අර ඉස්කෝලේට ස්විමින් pool එකක් හම්බෙද්දි මේ ඉස්කෝලේට නැති වෙනවා. එතකොට මේ ඉස්කෝලේටත් ලබා ගන්න නම් එක්කෝ එහෙනම් ඉන්න ඇමතිතුමත් එක්ක ටිකක් විශේෂ විදිහේ සම්බන්ධතාවයක් ඒ ඉස්කෝලේට පවත්වන්න සිදු වෙනවා. ආදි ශිෂ්‍යෙක් වගේ ඇමතිවරයෙකුනොත් තවත් හොඳයි. දැන් මොකක් හරි ෂෝට් කට් එකක් හොයාගන්න ඕනේ මේ අවස්ථාව ලබා ගන්න. මොකද අවස්ථාව ස්වභාවිකවම ලැබෙන්නේ නැහැ. ඒකට අපි පොඩි පුෂ් එකක් දාන්න ඕනේ. ඉතින් මේ වගේ තත්ත්වයන් එක වෙන්නේ මගේ ගමන මං කොහොමද හදාගන්නේ කියන එකකට ඔළුව සකස් වෙන එක. ඉතින් ඒකට ඇත්තටම එක්තරා විදිහක නිකන් රාජ්‍ය අනුග්‍රහات ලැබෙන බවක් අපිට පේනවා. ඒ කියන්නේ මේ වගේ ආඛ්‍යානයකට අපි හම්බ කරොත් අපි කනවා කියන එක තමයි මං හිතන්නේ මෙතන තියෙන හරිම ලස්සනම අපිට නිකන් අර ලඝු කරලා ගන්න පුළුවන් කෙටිම වදන මේ දැන් මේක ඇවිල්ලා අපි නිකන් පාරේ රිය පදවන්න ගියත් අපිට පේන්න පටන් ගන්නවා. මට තමයි යන්න මම යන්න නම් ඉක්මනට අනිත් කට්ටිය ඔක්කොම අයින් වෙන්න ඕනේ පාරේ. වගේ ආඛ්‍යානයක්. පාසලකට ගියත් ළමයි අතරත් තියෙන මේ වගේ තරඟකාරීත්වයක්. රැකියා ස්ථානයකට ගියත් තියෙන තරඟකාරීත්වයක්. දැන් ඔබ නිරත වෙන ශාස්ත්‍රය ගැන ඔබ කතා කරන්නේ. ඒතර ඕනම ශාස්ත්‍රයක තියෙන මේ වගේ මොකද අවස්ථාවන් හිඟයි. ඒතර අවස්ථාවක් ලබා ගන්නට නම් අනිත් කෙනාට ලැබීම මට නැතිවීමක් විදිහට තමයි පේන්න පටන් ගන්න. ඉතින් ඒ නිසා මම හිතන්නේ මේක අපේ පරම්පරාවේ අපේම වැරද්දක් විතරකුත් නෙමෙයි. මේකට ගොඩක් අර ව්‍යුහාත්මක කාරණා අපේ වටපිටාවෙන් අපිට තිබෙන අවස්ථාවන් සහ අනිකුත් ගොඩක් විචල්යන් මේකට බලපාලා තියෙනවා කියලා. සහ දැන් අනිත් කෙනාට ලැබීම මට නැතිවීමක් වගේම
අනිත් කෙනාට නැති කරලා හෝ මට ලබා ගත යුතුයි වගේ එකකුත් හැදීගෙන එනවා. ඒක ටිකෙන් ටික අර ඔබ කිව්වා වගේ ඊට පස්සේ පරම්පරාවට මොන විදියට දකින්න හම්බ වෙයිද දන්නේ නැහැ. ඒක භයානක විදියකට දකින්න ලැබෙයිද කියලා. අන්න එතනදී තමයි අපි මේ මාතෘකාවේ අග කොටස අග වචන දෙක තමයි හරියටම කිව්වොත් අපි කතා කරේ නොලැබෙන දේ. මේක කොහොමද අධ්‍යාපනයට සම්බන්ධ වෙන්නේ? මේක කොහොමද රටේ අපි පෙර පාසල් අවදියේ ඉඳන් උසස් පෙළ දක්වා හෝ ඊට පස්සේ ද්විතීක තෘතීක අධ්‍යාපනයේදී පවා කොහොමද මේක අපි ආමන්ත්‍රණය කරන්නේ? කොහොමද මේ ප්‍රශ්නයට අපි විසඳුමක් හොයාගන්නේ? ඒක නේද තියෙන ගැටලුව. ඒක තමයි මං හිතන්නේ තියෙන මහා අර්බුදය. ඒ කියන්නේ මටත් හිතන විදිහට අධ්‍යාපනයට තමයි මේ ගැටලුවට යම්කිසි විකල්පයක් ලබා දෙන්න පුළුවන් ඒ ගාමක බලය තියෙන අධ්‍යාපනයට කියලා තමයි මමත් විශ්වාස කරන්නේ. මමත් කියලා කියන්නේ ඉතිහාසයේ බොහෝ පුද්ගලයන් එහෙම හිතලා තියෙනවා. ඇරිස්ටෝටල්ගෙන් පටන් ගත්තාම. මොකද අධ්‍යාපනය හරහා මනුෂ්‍යව පොඩි ශික්ෂණයකට පත් කරන්න පුළුවන්. එහෙම කර යුතුයි. එහෙම කළ යුතුයිද කියන කාරණාව ගැන මතභේදාත්මක තත්වයන් තිබෙනවා අනුශී. මොකද එතකොට අපිට හිතන්න වෙනවා අධ්‍යාපනය කියන්නේ මොකක්ද කියලා. අධ්‍යාපනය කියලා බැලුවාම ඒක දැනුම. දැනුම දැන් අපි මෙහෙම සරලව ගත්තොත් මම ඔබ කියන තැනට එන්නම්. ඒක හරිම ඉන්ටරෙස්ටිං අපි එතෙන්ට එන එක. දැන් අපි සරලව ගත්තොත් මෙන්න මේ වගේ. දැන් අධ්‍යාපනය කියන්නේ මොකක්ද? අධ්‍යාපනය කියන්නේ සරලම අර්ථයෙන් ගත්තොත් දැනුම සම්ප්‍රේෂණය. එතකොට නිකන් අපිට කියන්න පුළුවන් අපේ ඉහත පරම්පරාවන් වලට තිබුණු ඔවුන්ට ඊටාම වැදගත්යයි කියා සිතූ දැනුම ඉදිරි පරම්පරාවන් වලට සම්ප්‍රේෂණය කිරීමේ ක්‍රියාවලිය තමයි අපි අධ්‍යාපන වේදය හරි ඔය දැනුම සම්ප්‍රේෂණය හරි මොකක් හරි කියලා කියන්නේ. ඒතර අපි කොහොමද අපි ගැරන්ට් කරන්නේ ඉහළ පරම්පරාවන් වලට තිබුණු දැනුම තමයි ප්‍රශස්තම පරමාදර්ශීම දැනුම කියලා. එතන ගැටලුවක් තියෙනවානේ. ඒතර ඒ ගැටලුව බැලුවොත් ඒතර කෙනෙක්ට කියන්න පුළුවන් එහෙනම් ඒ විදිහට අපි කවවත් ශික්ෂණය කරන්න ඕනේ නැහැ. අපි දන්නේ නැහැ නේ දැනුම පරමාදර්ශී දැනුමද කියලා. මොකද ඒ දැනුම වැරදිද? හැබැයි අනිත් පැත්තට ඕකේ ඒතර 50-50 දෙපැත්තට අපිට දාන්න පුළුවන්. අනිත් පැත්තට කියන්න පුළුවන් නෑ මේක පරම්පරා ගණනාවක් තිස්සේ තිබ්බ දැනුම. ඒ දැනුම යහපත් නිසා තමයි ඒව රැකිලා තියෙන්නේ. දැන් මෙතන දැනුම කිව්වහම මේක මේ අම්බ්‍රෙලා ටර්ම් එකක්. මේක ඇතුලේ තියෙනවා knowledge කියන එක. මේක ඇතුලේ තියෙනවා විශ්වාසයන්. මේක ඇතුලේ තියෙනවා values. මේක ඇතුලේ තියෙනවා ඔය අගයන්. චාරිත්‍ර වාරිත්‍ර හැම දෙයක්ම තියෙනවා. සංස්කෘතික දැනුම, ආගම පිළිබඳ දැනුම, එතකොට විද්‍යාව, ගුරුත්වාකර්ෂණය කොහොමද වෙන්නේ? ඇයි මොනවා හරි දෙයක් උඩ දැම්මම බිම වැටෙන්නේ? මේ වගේ දැනුම. ඊට පස්සේ ඊට අමතරව ඊටම වැදගත්ම දේ තමයි සමාජයක ජීවත් වීමට හැකි දැනුම කියන කොටස. දැන් අර ඔබ කියපු කාරණාවට දැන් අපිට මේ අපි අපිට අනිත් කටයව දැනෙන්නේ නැත්තේ කියන එක බැලුවොත් මට හිතෙන එක කාරණාවක් තමයි අපේ අධ්‍යාපනය ලංකාවේ අධ්‍යාපනය දිහා බැලුවාම අපිට දැන් වර්තමානයේ වෙද්දී පේනවා මේ නිකන් අධ්‍යාපනය කියන්නේ නිකන් අර මේ යම්කිසි ජීවිකාවකට තමන්ව හුරු කරන දෙය තමයි අපි අධ්‍යාපනය ලෙස දකින්නේ. නමුත් ඒක අධ්‍යාපනයක කොටසක් විතරයි. තමන්ගේ කුසලතාවයන් වර්ධනය කිරීම. අපි හිතමු කෙනෙක්ට රියදුරෙක් වෙන්නට අවශ්‍යයි. ඒකට රියදුරෙක් වෙන්නට නම් රිය පදවන්න දැනගන්න ඕනේ. ඒක ස්කිල් එකක්. ඒක කුසලතාවයක්. නමුත් ඒක විතරක් නෙමෙයි අධ්‍යාපනය කියන්නේ. ඒකත් එක්කම ඔහු දැනගන්න ඕනේ මාර්ග නීති වලට කොහොමද අනුකූලව ක්‍රියාදාවනය කරන්නේ. මම මොනවා හරි මාර්ග නීතියක් හැදුවොත් ඒක අනිත් කෙනාට කොහොමද බලපාන්නේ වගේ දේවල්. ඉතින් අර හැමතිස්සෙම අධ්‍යාපනය කියන එකේ අර පුළුල් අර්ථය අමතක කරලා ඒකේ තියෙන පොඩි කෑලි විතරක් අපි ගත්තොත් විශ්වාසයන් විතරක් සම්ප්‍රේෂණය වුණොත් හරියද? මේකනේ ප්‍රශ්නේ. මේ විදිහට සම්ප්‍රේෂණය වුණාම දැනුමක් ඒ දැනුම ඊට පස්සේ අපි ලෝකයේ දෙස බලන කණ්ණාඩිය බවට පත් වෙනවා. ඒක අපි ඒ කණ්ණාඩිය දාලා තමයි අපි ලෝකෙ දිහා බලන්නේ. ඒතර දැනුමේ තියෙන වැදගත්ම කොටසක් තමයි මේ කණ්ණාඩියත් පරීක්ෂාවට ලක් කිරීම. මොකද කණ්ණාඩිය පරණයි නම් එහෙම නැත්නම් කණ්ණාඩියේ කාචය තවදුරටත් ගැලපෙන්නේ නැත්තම් වගේ ප්‍රශ්න තියෙන්නත් පුළුවන්. මම හිතන්නේ අපි නම් අපේ අධ්‍යාපනයේ අපි ඒ තරමකට දියුණු කරලා නැහැ. අපි තාම අර මේ අපි පොඩි කාලේ ඉඳන්ම ළමයි පුරුදු කරන්නේ ડોක්ටර් කෙනෙක් වෙන්න නැත්නම් ඉංජිනේර් කෙනෙක් වෙන්න. ලෝයර් කෙනෙක් වෙන්න. එච්චරයි.
ඉතින් මට අනුව නම් ඒක නිකන් එක්තරා කොටසක් විතරයි. දැන් සොක්‍රටිස් වගේ දාර්ශනිකයෙක් කියන්නේ අධ්‍යාපනය කියන්නේ මේ එහි තියෙන උපයෝගීතාවයේ අගය පමණක් නෙවෙයි. අධ්‍යාපනය කියන්නේ මේ සත්‍ය අනුකුමක්ද කියන එක ගැන ගවේෂණය. මම කවුද කියන එක ගැන ගවේෂණය. මේ වගේ ටිකක් ඊට වඩා පුළුල් අර්ථයක්. ඒතර ඇතම් දාර්ශනිකයන් කියනවා ඉඳගෙන මේ දැනුම කියලා කියන්නේ මේ යහපත් ජීවිතයක් ගත කිරීමේ හැකියාව. යහපත් ජීවිතයක් ගත කරන්න නම් මම සමාජය ගැන දැනගන්න ඕනේ, එහා ගෙදර මිනිස්සු ගැන දැනගන්න ඕනේ, මට අවශ්‍ය මොකද්ද, මම කවුද කියන දේ ගැන දැනගන්න ඕනේ. ඉතින් අර මං හිතන්නේ අපිට ගොඩක් මග ඇරලා තියෙන්නේ. මං හිතන්නේ මේක අපේ රටේ විතරක්ම බලපාන කාරණාවකුත් නෙමෙයි. ගොඩක් රාජ්‍යයන් වලට විශේෂයෙන්ම සංවර්ධනය වෙමින් පවතින රාජ්‍යයන් වලට අවශ්‍යතාවයක් තියෙනවා ආර්ථිකය දියුණු කරන්න. එතකොට අධ්‍යාපනය භාවිතා කරනවා හරියට අර නිකන් ෆැක්ටරි මොඩල් එකකින් වගේ. ළමයි ගිහින් දැම්මහම අපි එකෙන් ප්‍රොඩියුස් කරනවා මේක එක ජොබ්ස් වලට දාන්න පුළුවන් කට්ටිය. ඒගොල්ලෝ ජොබ්ස් වලට ගියාට වැඩක් නැහැ. මොකද ඒගොල්ලෝගේ ඇටිටියුඩ්ස් හැදිලා නැහැ. සමාජික සාමූහික වශයෙන් ජීවත් වෙන හැටි දන්නේ නැහැ. හොඳම නිදසුන තමයි අද පාරට බැස්සහම මේ මාර්ග රියපදවන්නේ කොහොමද කියලා. මම නම් ඇත්තටම හිතනවා ඇයි අපි දැන් අර ලයිසන්ස් ගන්න මේ අර කරනවානේ මේ ටෙස්ට් එකක් කරනවානේ, ට්‍රයල් එකක් කරනවානේ. එහෙම කරන්න අවශ්‍ය නැහැ. ඉතින් එතකොට මට හිතෙන්නේ ප්‍රශ්නය ඊටාම පුළුල්. ඒක නිකන් සරල නෑ. හැබැයි ඒක හදාගන්න තියෙන්නේ අධ්‍යාපනය කියන තැනින්ම කියන එක තමයි මට හිතෙන්නේ. මට වෙන විකල්පයක් පේන්නේ නෑ ඇත්තටම. සුවිශේෂී තැනකට ගෙනත් නැවැත්තුවේ. සඳහන් කරනවා නේද දැනුම කියන්නේ අම්බ්‍රෙලා ටර්ම් එකක් කියලා. ඒ කුඩේ නන බිඳිලා තියෙන්නේ දැන්. ගොඩක්. අපි විශ්වාසයන් කියන දේවල් වල අපි බොහෝ විට එල්බගෙන ඉන්නවා වෙන්න පුළුවන් ලංකාවේ ජනතාව. එතකොට අර පොතේ දැනුම විද්‍යාත්මක කාරණාත් අපි බොහොමයක් ඒ නන දෙක දෙයනේ කියලා ඉතුරු වෙලා තියෙනවා. ඒතර ඉතුරුව අපේ ආකල්ප. එතකොට අපි හැසිරෙන විදිහ පිළිබඳව එතකොට අපි අර අල්ලපු ගෙදර ගැන දැනගෙන ඉන්න ඕනේ. අපි අල්ලපු ගෙදර කට්ටිය ගැන දන්නවා. ඒ අයව හඳුනගෙන නැහැ අපි. අන්න එහෙම පොඩි ප්‍රශ්නයක් තියෙනවා උතන. අධ්‍යාපනයේම තමයි එකම විසඳුම කියලා ඔබ සඳහන් කරන අපි පෙර පාසලෙන් පටන් ගමු. හැමතිස්සම එක වෙන්නනේ අපි අපේ ළමයින්ට උගන්වන්නේ. අපි දරුවන්ට කියන්නේ ලංකාවේ බොහෝ වෙලාවට දකින්න දේ අපි හයිලයිට් කරන්නේ, අපි හඳුනගන්නේ. කොහොමද ඒක කියන්නේ? රෙකග්නයිස් කරනවා කියන එකට මම දන්නේ හොඳම සිංහල වචනයක් හඳුනා ගැනීම නෙවෙයි, වෙන මොකක් හරි වචනයක් තිබිය යුතුයි. එහෙම රෙකග්නයිස් කරන්නේ පළවෙනිය. දැන් ලකුණු 200ම ගත්තනම් ශිෂ්‍යත්වයට ඒ 200ම ගත්ත 10 දෙනා තමයි සලකන්නේ. ඉතුරු දැන් 11 වෙනියත් 199ක් හරි ගන්න නැතිනම් අපි ඕක ගැන කතා කරේ නෑ. ඒ වගේ. ඒතර අපි හඳුනගන්නේ නැහැ පෙර පාසල් අවධියේදී අපේ දරුවන්ට මොනවද ලබා දෙන්න ඕනේ කියලා. එතන තමයි අපේ පොඩි මෙවුන් ඉන්නේ. අපේ පොඩි එව්වෝ ටික ඉන්නේ. හදා ගන්නව නම් හදා ගන්න පුළුවන් අය ඉන්නේ. ඒ අය වෙනුවෙන් මම විසඳුමක් විදියට අහන්නම්කෝ. කොහොමද ඔබ දැකලා තියෙන දේවල්, ඔබ අසුරු කළ තියෙන දේවල් අසුරින් අපිට විසඳුමක් දෙකක් කියන්නකෝ මේක හදා ගන්න පුළුවන්. ප්‍රධානතම විසඳුම තමයි ලංකාවේ පෙර පාසල් ශාස්ත්‍රය පිළිබඳ රජයේ නියාමනය අවශ්‍යයි. ඔබ විශ්වාස කරනවාද ලංකාවේ පෙර පාසල් පිළිබඳ නියාමනය නිවැරදිව රජයේ මැදිහත් වීමෙන් සිදුවන්නේ නැහැ කියන එක. එතකොට විවිධ පෙර පාසල් වලට විවිධ විෂය නිර්දේශ උන්ට අනුගමනය කරන්න පුළුවන්, විවිධ ආකාරයේ නීති රීති උන්ට අනුගමනය කරන්න පුළුවන්, විවිධ රේෂියෝස් පවත්වාගෙන යන්න පුළුවන්, ළමයි කී දෙනෙක්ට ගුරුවරයෙක්ද වගේ දේවල්. එතකොට මොකද ඇත්තටම විෂය නිර්දේශයක් කියලා අපිට බලන්න පුළුවන් දේ තමයි මේ ඉස්කෝලයක් පටන් ගත්තාම grade 1 grade 2 මේවා විෂය නිර්දේශ. එතකොට මම දන්න තරමට පළවෙනි වසරේ විෂය නිර්දේශයේ පළවෙනි වසරේම විෂය නිර්දේශ තියෙන 1 සිට 10ට ළමයා ගණන් කරන්න ඕනේ කියලා විතරයි. රජයේ විෂය නිර්දේශ. හැබැයි ඇත්තටම මං හිතන්නේ නිකන් අවුරුදු 3ේදී වගේ අපේ ළමයින්ට 1 ඉඳන් 10ට නෙමෙයි 1 ඉඳන් 300ට 400ට 500ට උගන්වන්න පුරුදු කරනවා. ඔබ කියපු අර recognize කරනවා කියන එක මං හිතනවා ඒක අපිට වෙලා තියෙන ලොකුම මේ පරාමිතික වැරද්ද. අපේ පැරාමීටර් එක වැරදි. අපි මේ අයිඩෙන්ටිෆයි කරන පැරාමීටර් එක වැරදි. අපි මේ පළවෙනිය ටික විතරයිනේ අපි හොඳ ළමයි එහෙම නැත්නම් දක්ෂ ළමයි කියලා හිතන්නේ. ඒක නිකන් අර දැන් ළමයි කියන්නේ එහෙම එක රාමුවකින් එක පැරාමීටර් එකකින් විතරක් මනින්න පුළුවන් කට්ටියක් නෙවෙයි. ඒක නිකන් හරියට අර දැන් විවිධාකාරයේ
සත්තු ටිකක් තියලා අර මම දැකලා තියෙනවා එක්තරා බොහොම අපි මේ අපේ ශිෂ්‍යවන්ට පෙන්නනත් එක්තරා මේ ඡායා පින්තූරයක් ඒකේ තියෙන්නේ මේ විවිධාකාරයේ සත්තු ටිකක් ඉන්නවා. අලියෙක් ඉන්නවා, වඳුරෙක් ඉන්නවා, පූසෙක්, බල්ලෙක් එහෙම ඉඳලා මාළුවෙකුත් ඉන්නවා. ඒ ඔක්කොටම තියෙනවා ලොකු ගහක්. ඒ ගහේ උඩටම නගින එක්කෙනා තමයි ඒ තරගෙන් පළවෙනියා වෙන්නේ. දැන් ඒක අර මාළුවට කරන සාධාරණයක්ද? ඒතකොට මාළුවට ගහ නගින්න බෑ කියන එකෙන් අදහස් වෙන්නේ මාළුවා කිසිම ලෙසකින්වත් දක්ෂතාවයක් නැති කෙනෙක් කියලාද? දැන් ඔය වගේ මේ පැරාමීටර්ස් ටිකකින් තමයි අපි අපේ ළමයි ටිකව මනින්නේ. දැන් පෙර පාසල් අධ්‍යාපනය ගැන කිව්වොත් අනුෂි පොඩි අතුරු ප්‍රශ්නයක් අහන්න. පෙර පාසල් අවධියේදී දරුවන් මනින්න ඕනද? ඒක තමයි. මනින්න අවශ්‍යම නැහැ. ඒක තමයි සරලම පිළිතුර. ඇත්තටම ලෝකේ දියුණු රටවල් වල එහෙම කිසි ලෙසකින්වත් පෙර පාසලේදී විතරක් නෙමෙයි. නිකන් ඒගොල්ලොන්ගේ ටීනේජ් එක වෙනකම්ම ඒගොල්ලොන් එහෙම මනින්නේ නැහැ. ඒක ඉතාම අනවශ්‍ය. ඒක නිකන් අර 18 වෙනි සතවර්ෂයේ 19 වෙනි සතවර්ෂයේ වගේ අපි ළමයින්ව මේ අධ්‍යාපනයේ ගත්ත පැරාමීටර් එකක්. අපි දැන් 21 වෙනි සතවර්ෂයේ ඉන්නේ. ලංකාවේ අපි තවමත් ළමයින්ව මනින්නේ කුඩා කලපටන්ම. මට අත්දැකීම් තියෙනවා මම අම්මා කෙනෙක් විදිහට කුඩා දරුවෙක් ඉන්න. එතකොට සමාජයෙන් එන ආත පීඩනය තාම ඉහළ පීඩනයක් එනවා. මේ ඇයි මේ ළමයින්ට අකුරු කියලා දෙන්නේ නැත්තේ, මේ ඉලක්කම් කියලා දෙන්නේ නැත්තේ කියලා. ළමයි පොඩි කාලේ අවුරුදු 3දී 4දී ඒගොල්ලෝ ශාරීරික වශයෙන්වත් මානසික වශයෙන්වත් වගේ මේ අකුරු ඉලක්කම් ලියන්න සූදානම් නැහැ. ඒතර ඒ සූදානම් නැර මාළුවට ගහ උඩට නගින්න කිව්වා වගේ වැඩක් තමයි අපි ළමයින්ට කරන්නේ. අපි තියලා කියන එක තැනක වාඩි වෙලා මෙන්න මේ ටික කරන්න වගේ. ඒගොල්ලෝ හෙමින් ශාරීරිකව මානසිකව මේ වැඩේට ලෑස්ති වෙන්නේ අවුරුදු 6, 7, 8 වෙද්දි තමයි. අතන ගවර්න්මන්ට් රජයේ විෂය නිර්දේශයේ ඒක හරියටම ක්‍රියාත්මක වෙනවා. ඒතර ඒක ප්‍රායෝගිකව වෙන්නේ නැති ප්‍රශ්නයක් තමයි මෙතන තියෙන්නේ. අපේ රටේ ගොඩක් තැන්වල තියෙන ඔය ප්‍රශ්නේ නීති තියෙනවා. හැබැයි නීති ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒවා නියාමනීය වෙන්නේ නැහැ. ඒවට අපි ඇත්තටම සිවිල් සමාජයක් විදිහට අපි ඒවට මේ යම්කිසි බලපෑමක් කරන්නේ. මේක රජය කියලා රජයට දාලා අපිට අත පිහද ගන්න බෑ. ප්‍රශ්නලා තියෙන ඒ වෙච්චර ලොකු මාතෘකා නෙවෙයි. ඒකනේ. ඔව්. දැන් අපි කතා කරාට මේක අපි දකින්නේ නැහැනේ ප්‍රධාන ධාරාවේදී කතා බහට ලක් වෙනවා. දන්න එකට හේතුව ඇයි කියලා. ඇත්තටම මං හිතනවා අපි වගේ මේ අපි හැමතිස්සෙම පම්පෝරි ගහනෝනේ අපිට මේ සාක්ෂරතාවය මෙච්චරක් කියලා රටක්. එතකොට එහෙමනම් අපේ පරම්පරාව නැවිලා සාක්ෂරතාවය ඉතාම ඉහළයි අනිත් පරම්පරාවන් වලට වැඩිය. නමුත් ඒ පරම්පරාවන් වල ඉන්න දෙමාපියෝ තමයි මේකට අනුග්‍රහය ලබා දෙන්නේ. ඉතින් මං හිතනවා යම්කිසි මට්ටමක සාධනීය රාජ්‍ය මැදිහත් වීමක් අවශ්‍යයි. නැත්තම් මේක මේ විදිහට ගියොත් අපේ පරම්පරාවට නරකයි කියන උදවිය එක් දවසක කියයි අපේ පරම්පරාව ඉතාම හොඳයි කියලා. මොකද අපිට බාල පරම්පරාව ඉතාම නරක විදිහට තරඟකාරීත්වය පසුපස හඹාගෙන යන තමන්ගේ වැඩේ විතරක් කරගන්න සාමූහිකය ගැන කිසිම විදිහක සංජානනයක් නැති පිරිසක් බවට පත් වෙනවා කියලායි මට හිතෙන්නේ. මොකද අඩුම තරමේ අපේ පෙර පාසල් අවදී මීට වැඩිය හොඳයි. එතකොට අද මේ වෙන දේත් එක්ක අවුරුදු 20කින් මේ දරුවෙක් ආයතනයකට ගිහලා කොහොමද සාමූහිකයත් එක්ක වැඩ කරන්නේ කියන එක මට අත්‍තරම හිතා ගන්නත් අමාරුයි. අපි පාරට වාහනයක් දැම්මන් පස්සේ ඒක වාහනය පදවන කෙනාටත් පීඩනයක් බවට පත් වෙනවා. ඔබ නිකමට හිතන්නකො මොකක් හරි ටැක්සි සේවයක ඔබ ගමන් කරනවා කියලා. වාහනේ දෙපැත්ත අල්ලගෙන යන්න සිද්ධ වෙන තරමට ඔබ පීඩනයකින් තමයි ඔබ රැකියාවට හෝ යන තැනට යන්නේ. ඒ පීඩනය මේ අපි මත තියෙන සියලු පීඩනයන් අතර තව එක අතිරේක දෙයක් නේද කියන එක. ඒක අපි එතනට එමු. මම ඊට කලින් අහන්න අපි පෙර පාසල් ගැන කතා කරපු නිසා දැන් දරුවන්ට පොලිමේ යන්න. එතකොට දරුවන්ට තමන්ගේ අවස්ථාව පිළිබඳව අනිත් එක්කෙනාටත් අවස්ථාවක් දෙන්න ඕනේ. එයා ගැනත් හිතන්න ඕනේ. එයාට මොන හරි කරදරයක් වුණොත් මම මගේ වැඩේ ටිකකට නවත්තලා එයාට උදව් කරන්න ඕනේ. මේවා නෙවෙයිද මේ පුංචි දේවල් තියෙනවා නේද මේ වගේ දරුවන්ට උගන්වන්න පුළුවන්. අපි ටිකක් මතක් කරමුකෝ ඒවා. මේ වගේ දැන් ඔබ කියපු දේවල් තමයි අර අපි කියනවා ලයිෆ් ස්කිල්ස් කියලා. කියන්නේ ජීවිතේට අවශ්‍යම කුසලතාවයන්. ඒ කියන්නේ තනියෙන් අපි හිතමු කුඩා දරුවෙක්ට තනියෙන් ඇඳුමක් ඇඳ ගන්න හැකියාවක් තියනවාද? එහෙම නැත්නම් එළියට ගිහිල්ලා ඇත්තටම ක්‍රීඩා කරනවා කියන එක තුලත් කුසලතාවයන් රාශියක් වර්ධනය වෙනවා. තමන්ගේ මේ ශරීරය සමතුලිත කරගන්නේ කොහොමද? මම
රිස්කයක් ගන්න ගියොත් මම මොන විදිහට පොයි පැත්තට බර වෙලා වැටෙයිද? එහෙම නොවි මං ඉන්නේ කොහොමද? ඉතින් මේව තමයි පොඩි කාලේදී අර ඒ දරුවන්ට තමන් පිළිබඳවම යම්කිසි මේ කොන්ෆිඩන්ස් එකක් ආත්ම විශ්වාසයක් ලැබෙන දේවල් තමයි ඇත්තටම කුඩා කාලේදී ළමයින්ට දෙන්න ඕනේ. මේගොල්ලෝ අර ශාරීරිකව මානසිකව අර ලියන වැඩේ කරන්න පුරුදු වෙනකන් ඒ ළමයින්ව අර මේ බොරුවට මේ අමාරු දේවල් දීලා අයියෝ යාට ඒක බැරිද? එහා ගෙදර ළමයාට පුළුවන් නේ අයියෝ යාට බැරි. වගේ දේවල් වලින් පීඩනයට පත් කිරීම ඊටාම මේ මං හිතන්නේ ඊටාම අසාධාරණයි. ඔබ කිව්ව හරියටම හරි. මම හිතන්නේ පෙර පාසල් අධ්‍යාපනයේ මූලික අවධානය දෙන්න ඕනේ දරුවාව පාසලට ගියාම ඒ යම්කිසි සංවිධිත අධ්‍යාපන රාමුවකට යන්න අවශ්‍ය මූලික කුසලතාවයන් ටික ලබා දෙන එක විතරයි. නැතුව ඒක මේ අවුරුදු 6න් 7න් කරන්න තියෙන දේ අවුරුදු 3න් 4න් කරන්න කියලා ළමයින්ගේ අර කොඳුනාරටිය මුලින්ම බිඳලා දාලා අනිකා සමග අනවශ්‍ය තරංගයක්. තරංගය කියන එක මම විරුද්ධ නැහැ තරංගය කියන එකට. තරංගය තිබිය යුතුයි. හියුමන් මේ මානව සංහතිය තුලම යම් කිසි ආකාරයක තරංගයක් තියෙනවා. ඒ තරංගය තුලින් තමයි අපි ඉදිරියට යන්නේ. නමුත් මේ අනවශ්‍ය විදිහක තරංගයක් තියෙන්න කිසි ලෙසකින්වත් අවශ්‍ය නැහැ. ඉතින් මේවා මට නම් දැවෙන ප්‍රශ්න. ඒ කියන්නේ ඔබ කිව්වා වගේ මේ කිසිම අවධානයක් යොමු නොවුනට යම් කිසි පුද්ගලයෙක්ට පුළුවන් නම් නිකන් මේ උපකල්පනය කරලා බලන්න අපේ තත්ත්වය අද මෙහෙමනම් මේ දරුවෝ ටික අවුරුදු 10කින් 15කින් කොහොම වෙයිද කියලා. එතකොට මේක දැවෙන ප්‍රශ්නයක් කියලා මං හිතන්නේ ඕනම කෙනෙක්ට දැනේ. ඒ දැවෙන ප්‍රශ්නේ තවත් පැත්තක් තියෙනවා. ඒ පැත්ත තමයි අනිත් කාරණා. ඔබ කියවනේ මේ දැන් අපේ වයසේ අපේ පරම්පරාවේ බොහෝ දෙනානේ දැන් දෙමව්පියන් අලුත්ම දෙමව්පියන්. එතකොට ඔවුන්ට දැන් පැවරෙන වගකීම හා සම්බන්ධව තවත් ප්‍රශ්නයක් තියෙනවා. ඒක අපි අපේ පරම්පරාවත් හිතන විදිය. ඒතර ඒකේ වැරද්දත් අපි සැක නැතුව පිළිගමුකෝ. මොකද නැත්තම් හැමෝටම ඇඟිල්ල දික් කර කර ඉඳලා හරියන්නේ නැහැනේ. බොහෝ වෙලාවට අර මේ උදාහරණයකට හිතන්නකෝ හරි පුදුම ඉස්කෝලේ හරි පුදුම ඉස්කෝලේ ටොට්ටෝ-චන් අපිට මතකයිනේ. ටෙට්සුකෝ කුරයන්ගේ ලියන ඒ පොතේ තියෙන ඒ විදිහේ ඉස්කෝලයක් ලංකාවේ පටන් ගත්ත කියලා මේ උදාහරණයක් කියන්නේ වෙන්නේ නැති දෙයක් වෙන්නත් පුළුවන්. එහෙම ඉස්කෝලයක් පටන් ගත්තොත් දරුවන්ට ඔය කියන මූලිකම ක්‍රමශීල්ප ටික නොදැනීම කියලා දෙන්න පටන් ගත්තොත් අපේ දෙමාපියෝ නිකන් ඉඳීද? ඔක තමයි තියෙන අනිත් ප්‍රශ්නේ. ඇත්තටම අනුෂ්‍ය දැන් මම මේ මෑතකදී එක්තරා පෙර පාසලක ගුරුවරියක් එක්ක කතා කරද්දී මේ තත්ත්වය සම්බන්ධයෙන් මේ ඇය කියපු දේ තමයි ඒගොල්ලෝ දන්නවා ළමයින්ට මේවා උගන්වන්න අවශ්‍ය නැහැ කියලා. ඒගොල්ලෝ දන්නවා මේ ළමයින්ට මේවා දැන්ට අවශ්‍ය දේවල් නෙමෙයි කියලා. අද ඒගොල්ලෝ මේක කරන්නේ දෙමාපියන්ගෙන් ඔවුන්ට තියෙන පීඩනයට. දැන් විශේෂයෙන්ම කොරෝනා කාලේ එහෙම මේ පෙර පාසල් ළමයින්ටත් මොන හරි WhatsApp group එකක් එහෙම හදාගත්තේ නැත්නම් homework වගේ එව්වේ නැත්නම් අම්මලා හිතනවා මේක ජාතික අපරාධයක්. මේ අපේ ළමයින්ට මේ සතියේ වැඩ මොන හරි එව්වේ නැත්නම් අපේ දරුවෝ ඉවරයි. කැම්පස් යන්න හම්බෙන්නේ නැහැ කවදාවත්. වගේ මානසිකත්වයක් තියෙනවා. ඒතර ගුරුවරයෝ ඒක කරනවා දෙමාපියන්ගේ පීඩනයට. දෙමාපියයි පීඩනය එල්ල කරන්නේ. අපේ දෙමාපියොත් ඉතින් ඔවුන්ටත් අවශ්‍යයි තමන්ගේ ළමයාව අනිත් ළමයින්ට වැඩිය සුවිශේෂී ළමෙක් කරලා ගන්න. ඒතර දෙමාපියෝ ඒ දේ කරන්නේ සමාජයෙන් ඔවුන්ට තියෙන පීඩනය හින්දා. ඒතර මේක නිකන් මේ දෙපැත්තට අරගොල්ලෝ කරනවා මේගොල්ලෝ කියන හින්දා මේගොල්ලෝ කරනවා. ඒක කවුද දැන් මැත්තට අහුවෙලා ඉන්නේ මේකේ? දරුවෝ. අපේ ළමයි ටික. ඉතින් ඒක නිසා මම හිතන්නේ ඊටාම තීරණාත්මකයි මේ වෙලාවේ රාජ්‍ය කරන මැදිහත් වීම. රාජ්‍ය නිකන් ඔහේ මැදිහත් වෙලා වැඩක් නෑ. යම්කිසි සංජානනයක් එක්ක මේ වැඩේට මැදිහත් වෙන්න අවශ්‍යයි. මේක තමයි මේ ධනවාදී වෙළඳපොලේ තියෙන ප්‍රශ්නයත්. අපි හැමදේම වෙළඳපොලට අතහැරියාම අධ්‍යාපනයත් නිකන් ඇත්තටම වෙළඳ භාණ්ඩයක් වෙලානේ තියෙන්නේ. එතකොට වෙළඳ භාණ්ඩයක් වෙච්ච ගමන් ඒ ආයතනවල මේක පෙර පාසල් කාලේ ඉඳන් පෙර පාසලේ සිටම උසස් අධ්‍යාපන ආයතන දක්වාම එක්තරා විදිහක පොදු ලක්ෂණයක් අපිට දකින්න තියෙන. දෙමාපියෝ හිතනවා අපි වියදම් කරනවා නම් මේ අපි සෑහීමකට පත් වෙන විදිහේ දේවල් අපේ ළමයින්ට ලැබෙන්නට ඕනේ කියලා. ඒතර ඒගොල්ලෝගේ පැරාමීටර්ස් ටිකක් තියෙනවා. ඒවා හරිද වැරදිද කියලා ඒගොල්ලෝ දන්නෙත් නැහැ. අර ආයතනත් ඒකට බැඳී සිටිනවා. මොකද මේ අධ්‍යාපනය දැන් මේ පෙර පාසලේ ඉඳන්ම ඉහළට යනකම්ම මේක වෙළඳ භාණ්ඩයක් වෙලා තියෙන්නේ.
ඉතින් මේ වගේ සුබසාධන ශේෂ්ත්‍රවලට නිකන් අධ්‍යාපනය මේ සෞඛ්‍ය ප්‍රවාහනය වගේ ශේෂ්ත්‍ර කියන්නේ නිකන් මේ වෙළඳපොලේ අපිට අතහැරලා දාන්න පුළුවන් නිකන් ගිහිල්ලා කැමති නම් ඇඳුමක් සල්ලි වලට ගන්නවා වගේ ආයතන මේ ශේෂ්ත්‍ර නෙවෙයි. මේ ශේෂ්ත්‍ර අනිත් පැත්තට ඊටාම ප්‍රබලව බලපානවා අපි කියපු සාමූහිකත්වය සකස් කරන්න සමාජයේ. මේ වියුක්ත ශේෂ්ත්‍ර නෙමෙයිනේ. අධ්‍යාපනයෙන් සිද්ධ වෙන දේ බලපානවා. කෙනෙක් කොහොමද රියදාවනේ යෙදෙන්නේ කියන එකට. එහෙම නැත්නම් කෙනෙක් කොහොමද අනිත් ජන වර්ගයට සමානව සලකන්නේ කියන එකට. ඉතින් ඒක නිසා ඒකේ ලොකු වගකීමක් මම හිතන්නේ රාජ්‍යයට අතරම තිබෙන විශේෂම අධ්‍යාපන ශාස්ත්‍රය සම්බන්ධයෙන් රාජ්‍යයේ අවධානය ඊටම ප්‍රබලව යොමු යුතු කාරණාවක්. නැවත වතාවක් මම කියන්නේ අධ්‍යාපනය කියන්නේ රැකියාවලට රැකියා කුසලතා නංවන තැනක් විතරක් නෙවෙයි අවශ්‍යයි. ජීවිකාවක් හදාගන්න එක අවශ්‍යයි. නමුත් ඒ විතරක් නෙවෙයි. අපිට කොයි අතින් බැලුවත් හොඳට මේ රැකියාවන් කරන කුසලතා විතරක් වර්ධනය කරගෙන සමාජික සාමූහිකව ජීවත් වෙන්න බෑ. කොච්චර අපි පෙරපාලි ගියත් අපි හම්බ කරොත් අපි කනවා කියලා ටැක්ස් වැඩි කරොත් අපි එක්කොටම බලපානවා. නේද? ඒ කියන්නේ අපි හම්බ කළොත් අපි කනවා කියන්නේ හරිම අඥාන ප්‍රකාශයක්. ඒක කිසි ලෙසකින්වත් අපි අනුග්‍රහය නොදිය යුතු. ඒ අපි හම්බ කරොත් අපි කනවා කියලා දෙයක් නෑ. අපි හම්බ කරන්නේ කොහොමද දැන්? අපි හම්බ කරනවා කියලා අපි තනියෙන් හම්බ කිරිල්ලක් තියනවද? නෑ. අපි හම්බ කරනවා කියන එක අපේ ආයතනය මත ඩිපෙන්ඩ් වෙනවා. අපි වැඩ කරන ශාස්ත්‍රයේ අනිත් කට්ටිය කොහොමද හැසිරෙන්නේ, කොහොමද ඒකේ නීති රීති පද්ධතිය සකස් වෙන්නේ, මුදල් ගලා යන්නේ කොහොමද, ප්‍රාග්ධනය බෙදෙන්නේ කොහොමද, ඒවා තීරණය කරන්නේ කවුද, රාජ්‍ය කොහොමද තීරණ ගන්නේ කියන දේ මත ඩිපෙන්ඩ් වෙනවා නේද? අපි හම්බ කරනවා කියලා දෙයක් නැහැ. එතකොට අපි එහෙම අපි තනියෙන් හම්බ කරලා තනියෙන් කනවා කියන්නේ හරි අපි කනවා කියලා එකම ගමු අපි නිකන් අර මෙටාෆිසිකල් වචනයක් විදිහට කනවා කියලා කෑම කනවා කියන එක. දැන් කෑම ඉන්නේ අපිට කොහෙන්ද? අපි ගිහලා ගමේ මේ හේනක් කොටාගෙන අපිට ඕන දේ කන්න බෑනේ. ඒකත් මහා විශාල අර වෙළඳපොළ ආර්ථිකයකින් සකස් වෙලා ඉන්න එකකට එකක්. ඒ කියන්නේ අර දඹුල්ලේ ආර්ථික මධ්‍යස්ථානයට අර අපේ ගොවීන් ටික ගෙනල්ලා දාන ඒවා විවිධ වෙළෙඳුන් ඇවිල්ලා උන්ට කීයක් හරි දීලා ඇවිල්ලා මේ මෙතන මේ අපි හිතමු කොටුවේ වෙළඳපොළට එනකන් ඊටම සංකීර්ණ ක්‍රියාවලියක් තියෙනවා. ඒ ක්‍රියාවලිය හරියට වුණොත් තමයි අපිට කන්න පුළුවන් වෙන්නේ. ඒක නිසා තනියෙන් හම්බ කරොත් තනියෙන් කන වගේ ඒවා මම හිතන්නේ ඊටාම වැරදි ප්‍රකාශ. ඒවා මෙටාෆිසිකල් ටර්ම්ස් විදිහට අපිට ගන්න පුළුවන්. ඒක නිකන් බල නිකන් ඒක කොහොමද එම වෙන්නේ කියලා හිත ඉන්න. නමුත් මම හිතනවා අධ්‍යාපනයට මේ සියලු දේ සඳහා ඊටාම ලොකු භූමිකාවක් තියෙනවා කියලා. ඒක ඊටාම කාලීනව අවශ්‍යයි කියලාත් මම හිතනවා. ඔය අපි හම්බ කළොත් අපි කනවා කියන එක කියද්දිත් සිනහ පහළ වෙනවා. නමුත් ඒක මේ පොඩි පැලස්තරයක් කියලා හිතෙන්නේ නැද්ද? ඒ කියන්නේ නිකන් තියෙන සියලු ප්‍රශ්න අහගන්න අපි දැන් ඔබට මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා කියලා හිතන්නකො ඔබට කිසිම අසාධාරණයක් වෙනවා කියලා. මම ඒකට මැදිහත් නොවෙන්න, මම ඒකට ඔබ වෙනුවෙන් පෙනී නොසිටින්න. මං කියනවා එයාට මොන වුණත් අපි හම්බ කළොත් අපි කරනවා. එහෙම තත්ත්වයකට දැන් අපි ඇවිල්ලානේ තියෙන්නේ. කියන්නේ අපි බයයි තව කෙනෙක් වෙනුවෙන් පෙනී සිටින්න. අපි බයයි තව කෙනෙක්ගේ අවස්ථාව අරගෙන දෙන්න, ඒකට මැදිහත් වෙන්න. ඒ අපිට තියෙන ටික අපි ආරක්ෂා කරගන්න. එහෙම එකක් හිතෙන්නේ නෑ. ඒ ඔබ කියන කතාව හරි. සහ ඔය අපි හම්බ කරොත් අපි කනවා කියන ප්‍රකාශය ඇතුළෙම ඇත්තටම තියෙන්නේ මේ පවතින ක්‍රමයට අපේ තියෙන විරුද්ධත්වය කියලායි මම හිතන්නේ. ඒ කියන්නේ දැන් අර මං මුලින්ම කිව්වා වගේ සමාන අවස්ථාවක් නැතිකම. නේ ඕකෙන් එළියට පෙන්වන්නේ. අපි හම්බ කරොත් අපි කනවා කියන්නේ නැත්තම් අපි හම්බ කරේ නැත්තම් අපිට කවුරුත් ගෙනත් දෙන්නේ නෑනේ. වගේ අදහසකින් මම දන්න තරමට ওই ප්‍රකාශය එන්නෙම අර නිකන් රෙසිස්ටන්ස් ෆෝම් එකකින් යම් කිසි විදිහක ප්‍රතිවිරෝධයක් පෙන්වීමට මේ පවතින තත්වයක් එක්ක. මේ පවතින තත්වය කියලා කියන්නේ අපේ රටේ ඇත්තටම සමාන අවස්ථාවක් නැහැ කියන්නේ නිකන් එක පොඩි දෙයක් කරගන්න අපිට නිකන් අපි හිතමු මේ රැකියාවක් ලබා ගන්න. අපිට පොඩි පුෂ් එකක් ඕනේනේ. අපි අදාළ නිවැරදි හරි නිසි මාර්ගයේ ගියා කියලා අපිට කිසි දෙයක් ලැබෙන්නේ නැහැ. හැමතිස්සෙම පොඩි පුෂ් එකක් ඕනේ. හරි ඒක ඇමති කෙනෙක්ගෙන් වෙන්න පුළුවන්, മന്ത്രി කෙනෙක්ගෙන් වෙන්න පුළුවන්, ආයතනයකින් නම් ආයතන ප්‍රධානියට හරහා වෙන්න පුළුවන්. එතකොට අපි ඒක නිසා මම හිතන්නේ හැමතිස්සෙම තියෙනවා යම් කිසි විදියක ආතතියක් අපේ රටේ ජනතාවට
ආයාත් නම් කරගන්න පුළුවන් මොකද එයාට ඒ මෙහෙම සම්බන්ධතා තියෙනවානේ. ඒක නිසා ඔයා ඒක එහෙම කරගන්න අපි හම්බ කරොත් අපි කම්. ඒක නිකන් එන්නෙම ඇත්තටම ප්‍රතිවිරෝධයක් විදිහට. ඒ ප්‍රතිවිරෝධයට මම එකඟයි. මමත් එතන තමයි ඉන්නේ. නමුත් ඒකට විකල්පය මේක නෙමෙයි. විකල්පය ඇවිල්ලා මේ අපි සාමූහිකයෙක් විදිහට අපිට වැඩ කරන්න බෑ කියන එකට ඇවිල්ලා විකල්පය ඇවිල්ලා එහෙනම් සාමූහිකයෙන් මට එපා මං තනියම වැඩ කරගන්නවා කියන එක නෙමෙයි. අපි කොහොම හරි මේක සාමූහිකවම වැඩ කරගන්න තැනට පත් කරගන්න එක. සිවිල් සමාජයේ විදිහට මං හිතනවා අපිට ලොකු භූමිකාවක් තියෙනවා. අපි අර අපේ රටේ ඉන්නේ ටිකක් අර අපි කියන පැසිව් වෝටර්ස්ලා. අපි හිතන්නේ අපේ පුරවැසි භාවය ඇවිල්ලා ඡන්දයට ගිහලා ඡන්දය දාන එක විතරයි කියලා. එතන ඡන්දය දාන්නෙත් නිකන් 60ක 50ක 60ක වගේ ප්‍රතිශතයක්නේ. එතකොට ඒ දාන 50න් 60නුත් නිකන් 50ක් විතරම ඊට පස්සේ හිතනවා අපි ඡන්දෙ දුන්නා. දැන් එච්චරයි. දැන් එහෙම බෑ. මේක දැන් නවීන සමාජයක් කියලා කියන්නේ මානුෂී. අපි දැන් වැඩවසම් රාජ්‍යයන් නෙමෙයිනේ අපි දැන් ඉන්නේ. වැඩවසම් රාජ්‍යයන් වල තිබ්බ තත්ත්වය තමයි රජු ඉන්නවා. රජු සහ රජුගේ නියෝජිතයින් අනිත් මිනිසුන්ට ඉන්න ඕන විදිය කියනවා. ඒත් අනිත් මිනිසුන්ට යටත් වාසීන්ට කිසිම සේ එකක් නැහැ. ඒගොල්ලොන්ට තියෙන්නේ අර කියන විදිහට ඒගොල්ලොන් දෙන තැනක වගාවක් කරගෙන ඒගොල්ලොන් කියන පංගුවක් රජුට හරි ඒ අදාළ නියෝජිතයන්ට දීලා Tamanට ඉතුරු වුණොත් මොනා හරි කාලා ඉන්න තමයි තියෙන්නේ. හැබැයි නූතන දැන් ප්‍රංශ විප්ලවයත් පස්සේ ඕකේ ෆන්ඩමෙන්ටලි ඒක මූලික වශයෙන්ම ඒ තත්ත්වය වෙනස් වෙනවා. ඒතර අපි ඉන්නේ නූතන සමාජයන් වල. අපිට රජු කියලා කෙනෙක් නැහැ. අපිට දැන් තියෙන්නේ අපිම තමයි අපිව පාලනය කරගන්නේ කියන අපි තමයි අපිව පාලනය කරගන්නේ කියන ක්‍රමවේදයක් අපිට තියෙන්නේ. පාලන ක්‍රමයක් තියෙන්නේ. එතකොට එහෙනම් මේ ඡන්දේ දාලා විතරක් අපිට මේ වැඩෙන් බේරෙන්න බෑ. දිගටම අපි ඒ ප්‍රෙෂර් එක එහෙම නැත්නම් ඒ අපි දෙන්න ක්‍රියාවලිය අවසානයේ කරා යන තෙක් අවසානයේ කරා යන තෙක් සිවිල් සමාජයක් විදියට අපිට රෝල් එකක් භූමිකාවක් තියෙනවා මේ අපිට ප්ලේ කරන්න. ඉතින් මේව ඔක්කොම දැනගන්න වෙන්නේ අධ්‍යාපනයෙන්. වෙන ප්ලැට්ෆෝම් එකක් නැහැනේ අපේ මේ ජනයාට මේ වගේ දේවල් ගැන සංජානනය කරන්න. ඉතින් ඒ අදහසත් එක්ක මං හිතනවා අපිට අමතක කරන්න බැරි යථාර්ථය තමයි අපි ඉන්නේ නූතන සමාජයක. අපි පුරවැසියෝ අපි තමයි අපිව පාලනය කරගන්න අවශ්‍ය නීති රීති සම්පාදනය කරගන්න ඕනේ වක්‍රවාකාරය. ප්‍රශ්න තියෙන දැන් ඔබ කියනත් වගේ අධ්‍යාපනයට තමයි මේක කියලා දෙන්න පුළුවන්. හැබැයි අපි කියලා දෙන්නේ ඩොනමෝල් සෝල්බරි මේ විදිහට ආණ්ඩු ක්‍රම ටික හැදුනේ කොහොමද? සභිකයින් කී දෙනෙක් හිටියද? කවුද මේක අරගෙන ආවේ? යෝජනා ඉදිරිපත් කරේ කවුද? සම්මත කරේ කවුද? අපි කියන්නේ මේ පොතේ තියෙන ටික විතරයි. දැන් ඩොනමෝ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ගේන්න සිද්ධ වුණේ එතනට එන්න සිද්ධ වුණේ ඇයි? වැඩි ඕනේ නෑ මේ 20 වෙනි සංශෝධනයක් වෙනකන් අපිට එන්න සිද්ධ වුණේ එකකින් එකකට එන්නේ මොකක් නැති වෙච්ච හින්දාද? ඒක අපි අපේ මිනිස්සුන්ට උගන්වන්නේ නැහැ. අපි ඒක මිනිස්සු දැනගන්නට එච්චර කැමති නෑ. ඔව්. දැනගත්තොත් ලොකු අවුලක්. උතර ප්‍රශ්න ගොඩකට උත්තර දෙන්න වෙන නිසා. අපි එතන යන්න බොහෝ දුර තියෙනවා. නමුත් අපි කලින් සඳහන් කරානේ බොහෝ මානසික පීඩනයන් එක්ක ඉන්නේ. මේකත් අපි කතා කරන්නේ නැති මාතෘකාවක්. අපි මේ වෙනම මනෝ විද්‍යා කවහරි වෛද්‍යවරයෙක් හරි කාව හරි ගෙනල්ලා අපි එක පැයක් විතර පැය භාගයක් විතර මේක ගැන කතා කරලා මේ ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. හැමෝම දැකලා නැහැ. එහෙම විසඳෙන ප්‍රශ්න. මානසික පීඩනය කියන එකත් අවසානයේ මේ අධ්‍යාපනය සහ අධ්‍යාපනයෙන් පස්සේ අපිට නොලැබෙන දේවල් ටික තියාගන්න බැරි හින්දා එකතු කරගන්න බැරි හින්දා අපිට ලොකු පීඩනයක් තියෙනවා. උදාහරණයක් විදියට ඔබම කිව්ව අර පාරේ යනකොට පාරට වාහනේ දැම්මයින් පස්සේ අපි එලවන්නේ පීඩනයකින් අපේ වටේ ඉන්න අනිත් හැම වාහනයකම රියදුර යන්නේ ඒගොල්ලන්ගේ මොකක් හරි බරක් කරේ තියාගෙන හිසේ තියාගෙන. දැන් අපි එතනට ආවයින් පස්සේ අපිට විකල්පයක් නැති වෙලා තියෙනවා නේද? අපිට අධ්‍යාපනය ගැනවත් අපි ඉගෙන ගත්ත කුසලතා ගැනවත් සමහරවිට ආකල්ප ගැනවත් ඒව ගැන අපිට හිත ඉන්න වෙලාවක අපි කොහොමද යන්න ඕනේ. ඔව්. එහෙම තත්ත්වයක් කියන තියෙනවා කියලා හිතෙන්නේ නැහැ. තියෙනවා. පැහැදිලිවම තියෙනවා. ඒකට ගොඩක් ඉන්ඩිවිජුවල් තනි පුද්ගල කාරණාත් හේතු වෙන්න පුළුවන්. නමුත් මම කැමති ටිකක් සරලව පැහැදිලි කරගන්න නිකන් මේ කොහොමද මේ අර ව්‍යුහාත්මක තත්වයන් එකට බලපාලා තියෙන්නේ කියලා.
දැන් කියන්නේ මම ඔබට හිතෙනවා ඇති මං හැමදේම වගේ නිකන් ලෝක වෙළඳපොළත් එක්ක සම්බන්ධ කරනවා කියලා. මං එහෙම කරන්නේ අර පෙන්නන්න අපි මේ වෙලාවේ මෙතන හිටියාට අපිව ගොඩක් දේවල් එක්ක එකම මොහොතක සම්බන්ධයි කියන කාරණාව පෙන්වන්නත් එක. දැන් ওই පීඩනය එන්න ඒක මේ මම හිතන්නේ ලංකාවේ අපිට විතරක් නෙමෙයි. මේ වෙද්දි මං හිතන්නේ ලෝකේ ඊටාම සාමාන්‍ය තත්වයක්. මිනිස්සුන්ගේ පීඩ. ඒකට එක හේතුවක් තමයි අපි ධනවාදී වෙළඳපොළ. ඒක මම නිකන් සරලව පැහැදිලි කරගත්තොත් මෙහෙමයි අනුෂි. දැන් ධනවාදී වෙළඳපොළක් ඇවිල්ලා කරේ අපිට අවශ්‍ය දේවල් අපිට මිලදී ගන්න පුළුවන් වෙළඳපොළ. ඉතින් ඉස්සර ඒක තිබ්බේ නෑනේ. අපිට අවශ්‍ය දේවල් වෙළඳපොලේ තිබ්බේ නැහැ. දැන් අපිට අවශ්‍ය දේවල් හැම වෙලාවෙම අපේ ඉල්ලුමට වඩා අපිට ලබාගත හැකි සැපයුමක් තියෙනවා වෙළඳපොලේ. මොන දෙයක් අපි මිලට ගත්තත් ඒක නිකන් වාහනයක් වෙන්න පුළුවන්, ඇඳුමක් වෙන්න පුළුවන්, මොන දෙයක් ගත්තත් ඊට වැඩි යමක් හැම වෙලාවෙම වෙළඳපොලේ තියෙනවා. මේක තමයි චක්‍රය. දැන් වෙළඳපොළ පවත්වාගෙන යාම සඳහා මේ චක්‍රය පවත්වා ගැනීම අවශ්‍යයි. දැන් අපේ අවශ්‍යතා ඉවර වුණොත් එහෙම කොහොමද වෙළඳපොළ පවතින්නේ? එහෙම පවතින්න බෑනේ. ඒකට හැමතිස්සෙම අර පැත්තෙන් අපිට සප්ලයි එකක් තියෙනවා. අපේ ඩිමාන්ඩ් එකට අපිට මැච් කරන්න බැරි. ඊට වැඩි ඉහළ. එතකොට දැන් යම් කිසි මොහොතක අපේ ජනයාට තිබුණොත් එහෙම තත්වයක් නිකන් අපි හිතමු අපිට තියෙන මුදල් වලින් අපිට ලබා ගන්න පුළුවන් දේවල් වල සීමාව එපමණයි. එතනින් එහාට අපිට මිලට ගන්න බෑ. කියලා තිබ්බොත් මේ වෙළඳපොළ ආර්ථිකය බිඳ වැටෙනවා. ඒතර මේක බිඳ වැටුනොත් එහෙම හරි ප්‍රශ්නයක්. ඒක නිසා තමයි ක්‍රෙඩිට් සිස්ටම් එක එන්නේ. අපි අනාගතේ හම්බ කරන දේට අපිට අද භාණ්ඩ ලබා ගන්න පුළුවන්. ඒක තමයි වෙළඳපොළ ආර්ථිකයේ නිකන් අපිට කියන්න පුළුවන් නිකන් මේ මහා සොයා ගැනීම. කවදාවත් මේ චක්‍රය එතකොට නතර වෙන්නේ නැහැ. හැම තිස්සෙම බලන්න මූල්‍ය ආයතන කොච්චර තියනවද කියලා ලංකාවේ. ලංකාව විතරක් නෙමෙයි ලෝකේ ඕනෑම ආයතනයක. ලෝන් එකක්, ලීස් එකක්. එහෙම නැත්නම් මේ අනාගතයට ගෙවාගෙන යන විදිහට ක්‍රෙඩිට් කාඩ් එකක්. හරි ඕනම් භාණ්ඩයක් දැන් මිලට ගන්න ඉතාම ලේසි. ඇයි අපි ඒකට දෙන අගේ අපේ අනාගතයේ අපි කරන earning එකෙන් අපිට cover කරන්න පුළුවන්. ඒතර කවදා හරි අපි ඒක කරලා ඉවර වෙන කාලයක් කියලා එකක් එන්නේ නැහැ. මොකද මේ මැද්දේ අපිට තව දෙයක් ලබා ගන්න පුළුවන්. ඒතර මේ වෙළඳපොළ ආර්ථිකයේ විසින් අපිට මහා පීඩනයක් ලබා දීලා තියෙනවා. අපිට යම් කිසි දෙයක් ඇත්තටම අපි මිලට ගන්න අවශ්‍යද නැද්ද? අපිට ඇත්තටම කවදාවත් හදලා ඉවර කරගන්න බැරි ගේක ප්ලෑන් එකක් ඇඳ ගන්න ඕනේද නැද්ද කියන ප්‍රශ්නේ අපිට අපෙන් අහන්න අපිට අමතක කරලා තියෙනවා. ඉතින් නැවත වතාවක් මේ මතක් කරලා දෙන්න පුළුවන් අධ්‍යාපනයට. දැනුමට තමයි, අධ්‍යාපනයට තමයි. කියන්නේ විශ්ලේෂණය කිරීමේ හැකියාව කියන කාරණාවට තමයි. නැත්නම් මම කවුද? මට මොනවාද ඕනේ ජීවිතේ? මට ඕනේ කවදාවත් හදලා ඉවර කරගන්න බැරි ගේකට මේ ෆවුන්ඩේෂන් එකක් දාන්නද නැත්නම් මට පුළුවන් විදිහක ගයක් හදාගෙන ගිටාරයක් අරගෙන සින්දුවක් කියාගෙන සැදෑ සමය ගත කරන එකද කියලා තීරණය කරගන්නත් අවශ්‍ය පාදම ආපහු අපිට දාන්න වෙන්නේ අධ්‍යාපනයෙන්ම තමයි. අපි ටිකෙන් ටික වයසින් වැඩෙන්න අපි ටික අපි හිතමු අපි අධ්‍යාපනය අපි ට්‍රේනින් ගත කරලානේ තියෙන්නේ. එතකොට අපි අපේ සාමාන්‍ය පෙළට එන්න උසස් පෙළට එන්න අපි දරුවන්ව විභාග කේන්ද්‍රීය කරනවා. ඒ කියන්නේ අපි අර කිව්වා වගේ ලිවිං එකක් වෙන කිසියම් වෘත්තියක යෙදෙන්න අපි දරුවව පුහුණු කරනවා. දැන් ගොඩක් වෙලාවට සාකච්ඡාවල ආරාධිතයින්ගෙන් අහන්න ලැබෙන පොදු පිළිතුරක් තමයි මේ අපිට ඕනේ නැහැ වෛද්‍යවරු විතරක් නීතිඥවරු විතරක් තනන්න. නෑ අපිට එහෙම හදන්න ඕනේ තමයි. හැබැයි හිතන්න පුළුවන් වෛද්‍යවරයෙක් හදන්න ඕනේ. එහෙම තත්ත්වයක් තියෙනවා. හිතන්න පුළුවන් කියන එක එහෙම නැත්නම් තව කෙනෙක් වෙන ඔබ කියපු වටිනම වචනේ සහකම්පනය කියන එක සම්බන්ධ කරන්න පුළුවන්. ඒක තියෙන වෛද්‍යවරයෙක් හදනවා කියන එක අපිට ඔය සාමාන්‍ය පෙළ උසස් පෙළ අවුරුදු 4ක් තියෙනවානේ අපිට. ඒ කාලෙදි හරි අපේ දරුවන්ට කියලා දෙන්න පුළුවන් මොකක් හරි විශේෂ ක්‍රමයක් නැද්ද? අපේ අම්මලා තාත්තලාට හරි මේක ගොඩ දාගන්න පුළුවන් විදියක් නැද්ද? මං හිතන්නේ මේකට ෂෝට් කට්ස් නැහැ. මේ කෙටි මාර්ග නැහැ. මම දැකලා තියෙනවා ඇතැම් පාසල්වල විශේෂයෙන්ම පෞද්ගලික පාසල්වල තියෙනවා මේ වෙනම විෂයක් හියුමන් සයන්ස් හරි නැත්නම් ඒ කියන්නේ මානවයාට ආදරය කිරීම වගේ කතන්දර පොත්වල කතන්දර print කරලා එහෙම මම දැකලා තියෙනවා. LC life skills උගන්වන වෙන පීරියඩ් එක. එතකොට දැන් ඒ වගේ වයින් විතරක් මේක කවර් කරන්න බෑ.
මොකද මේක මේ සහ කම්පැනි කියන එක මං හිතන්නේ අර කුඩා කල පටන් තමන්ගේ වටපිටාවෙන් දරුවා දකින දේත් එක්ක ඇහෙන දේත් එක්ක තමයි ඔහුට හෝ ඇයට යම්කිසි මේ දැනුමක් ඒ ගැන එන්නේ අනුෂී. සරලව කරන්න පුළුවන් දේවල් ටිකක් තමයි මං හිතන්නේ අපේ අධ්‍යාපන ශාස්ත්‍රයට. අපිට පුළුවන් ඔය මේ ආගම් මත පදනම් කරලා වෙන් කරලා තියෙන පාසල් ටික එකට එකතු කරන්න. අපිට අනිකාව දැනගන්න බෑ පොතින් පතේ. අපිට අනිකාව මේ එකට ආශ්‍රය කරලා එකට ජීවත් වෙලා මිතුරු වෙලා තමයි අපිට අනිකාව අඳුර ගන්න වෙන්නේ. එතකොට අපි මුලින්ම අයින් කරාම මේ එක්තරා ආගමක පිරිසක් එක ඉස්කෝලේක අනිත් ආගමේ පිරිසක් එක ඉස්කෝලේක කියලා ඔවුන්ගෙන් අපිට අපේක්ෂා කරන්න බෑ කවදා හරි අවුරුදු 30 පෙන්නට පස්සේ මිත්‍ර වෙයි කියලා. නැත්තම් අනිකාව දැනෙයි කියලා. මොකද ගොඩක් දුරයි. ඔහු හෝ ඇය අනිත් ආගමේ කෙනා අනිත් ජාතිය කෙනා අනිත් භාෂාව කතා බහ කරන කෙනා කියන්නේ මොකද්ද? ඔහුගේ බෑග්ග්‍රවුන්ඩ් එක වපසරිය මොකක්ද? මේව මොකද අපිට තේරෙන්නේ නැහනේ. ඉතින් මේක ෂෝට් කට්ස් නෑ. මේක ජීවිතේ හරහාම අත්දැකීම් හරහාම ලබා දෙන්න ඕනේ කාරණාවක්. ඒ සඳහාත් මං හිතන්නේ රාජානුග්‍රහය ලැබිය යුතුයි. තව දුරටත් මේ තියෙන අපි කියන්නේ මේ විභේදනයන් වලට අනුග්‍රහය දක්වීමෙන් නම් මේකට මේ විකල්පයක් හොයන්න හම්බෙන්නේ නැහැ. ඊටාම ෆන්ඩමෙන්ටල් චේන්ජස් මම හිතන්නේ කරන්න සමූහ වශයෙන් ජීවත් වෙන්න කටයුතු කරන්න. ඒ කියන්නේ අඩුම තරමේ කොහොමද කුඩා කාලේදී ඔය හදාගන්න මිත්‍රතා තමයි මම හිතන්නේ සහ කම්පැනි ගැන යම්කිසි සංජානනයක් ලබා ගන්න පුළුවන් හොඳම මූලාශ්‍ර කියලා මම හිතන්නේ. ඉතින් එහෙම නැතුව අර මේ ඒගොල්ලෝ හැමදාම උතුරේ අපි හැමදාම දකුණේ ඉඳලා උතුරයි දකුණයි යා කරන පාලම් හදන්න බෑ. නිකන් අර මේ සහජීවනය ගැන තියෙන මේ නාට්‍යවල තාත්තා සිංහල අම්මා දෙමළ මල් මාලයක් දාලා ඒ වගේ දේවල් වලින් ඇත්තටම සහජීවනය හදන්න බෑ. මේ දෙකොල්ල එකට එකතු කරන්න ඕනේ. විවිධ පන්ති අතර තියෙන විභේදනයන් ඒවත් කරන්න පුළුවන් අධ්‍යාපනයට. අධ්‍යාපන අනුමතන මේ ආයතන වලට. ඉතින් අර අපි බෝල්ඩ් එහෙම නැත්නම් ඊටම් සුවිශේෂී වෙනස්කම් ඉන්ට්‍රොඩියුස් කරපු රටක්. ඇත්තටම මේ කන්නංගර මහත්මයාගේ නිදහස් අධ්‍යාපනය කියන්නේ ඒ වගේ බෝල්ඩ් ඉන්ට්‍රොඩක්ෂන් එකක්. ලෝකේ ඔබ අද දැක්කොත් ඊටාම අල්පයක් රටවල් වල විතරයි අපේ වගේ නිදහස් අධ්‍යාපනයක් තියෙනවා. ඒවා බෝල්ඩ් ඒ කියන්නේ ඊටාම සුවිශේෂී මේ හඳුන්වා දී. ඉතින් ඒ වගේ ඒවා කරන්න කාලය ඇවිල්ලා තියෙනවා කියලායි මම හිතන්නේ. ඉතින් එක පැත්තකින් අර අධ්‍යාපනයේ කන්ටෙන්ට් එකෙන් අපිට මේවා අපිට ලබා දෙන්න පුළුවන් ළමයින්ට සහ අත්දැකීම් වශයෙන් මේ වේදිකාවන් අපිට නිර්මාණය කරන්න පුළුවන්. අනිකාව හඳුනා ගන්න, අනිකාව ආශ්‍රය කරන්න. හැමදාම අයින් කරලා තියලා ඊට පස්සේ ඕගොල්ලොම වැරදි කියලා කියන්න බෑ. ඕගොල්ලෝ දැන් යාළු වෙන්න කියලා කියන්න බෑ. ඉතින් ඒ නිසායි මම හිතන්නේ අධ්‍යාපනය ගැන අපි වැඩි වශයෙන් අවධානය යොමු කිරීම ඉතාම වැදගත් මේ අවස්ථාවේ. 20යි 21ට මුලින්ම හරි මේක කතා කරපු එක හොඳයි කියලා මට හිතෙනවා දැන්. හේතුව මේක අපි මේ මාතෘකාව තෝරගන්නේ මේ වර්ෂයට ආරම්භයක් දෙන්න උන නිසා. නමුත් අලුතින්ම දේවල් හිතන්න ඉතිරි වෙලා තියෙනවා නේද කියලා අපිට දැන් තේරෙනවා. අන්න ඒක නිසා තමයි අපි කොළඹ විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර සම්බන්ධතා අධ්‍යනාංශයේ ශ්‍රේෂ්ඨ කතිකාචාර්යවරියක් ගෙන්න ගත්තේ මේ කතන්දරය අහන්න. හේතුව අය ජාත්‍යන්තර සම්බන්ධතා ගැන විතරක් අහලා නවත්ත ගන්න පුළුවන් චරිතයක් නෙවෙයි නිසා. මේ අය හිතන විදිහ සහ අපිට වෙනස් කරගන්න බොහෝ දේවල් තියෙනවාය කියලා විශ්වාස කරන චරිතයක් අය. මම අයව හඳුනා ගන්න එහෙම. ඒ නිසායි අයට අපි අවස්ථාවක් දුන්නේ ඔබට මේ කතන්දරය කියන්න. අර මම පොතක නමක් කිව්වේ අම්මලා තාත්තලා ඉන්නවනම් මේ නවයෝන් වයසේ පුළුවන් නම් මේ පොත කියවන්න. පසුතැවෙන්න එපා කියවන්න නොලැබුණොත්. මොකද කාලය බොහොම සීමිතයි. අපි කරන වෙනස්කම් වලට, අපි හදාගන්න වෙනස් වීම් වලට ආපස්සට අපිට පිළිතුරු දෙන්න වෙන දවසක් එද්දී අපි ප්‍රමාදයි කියලා දැනුනොත් අපරාධයි. මම බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා කොළඹ විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර සම්බන්ධතා අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ආචාර්ය පවිත්‍රා ජයවර්ධන මහත්මියට. ස්තුතියි ඔබට. ස්තුතියි අනුෂී. සමා වෙන්න මට ඔබේ නම බලාගෙන කියවන්න සිදු වුණා. මොකද මට පුරුදු පවිත්‍රා කියලා. ස්තුතියි අද ආවට අපිට බොහෝ දේවල් වැදගත් දේවල් මේ විදිහට කිව්වාට ඒ අදහස් අපිත් එක්ක බෙදා හදාගත්තට අපි තවත් දවසක මුණ ගැහෙමු එහෙම. බොහොම ස්තුතියි.
ඔබට ජීවිතේ අභියෝග ඕන තරම් තියෙනවා කියලා අපි දන්නවා. හැබැයි ඒවා අමුතු පීඩනයක්, අමුතු බරක් කරගත යුතු නෑ ජීවිතේට. අපි කොහොම හරි එකතු වෙලා මේ අභියෝග ජය ගමු. The Challenge තුලින් අද රාත්‍රියට අපි සමුගන්නවා. ලබන සතියේ නෙවෙයි, ඉන් අනතුරුව එළඹෙන සතියේ අපි යලිත් බ්‍රහස්පතින්දා රාත්‍රී 8ට ඔබ මුණ ගැහෙනවා. සුබ රාත්‍රියක්.